දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නැවතත් ඉන්න දවසක ඔබත් සමග එකමුතු වෙන්න, ඔබත් සමග එකමුතු වෙලා දෙවියන් වහන්සේ නමස්කාර කරන්න ලැබිච්ච මේ කරුණාව නිසා සිද්ධවන්ත වෙනවා. ඒ වගේම අපිත් සමග තාක්ෂණික ඔස්සේ එකතු වෙන සෑම සහෝදර සහෝදරියෙක් දුවදරුවෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්න අතර ශාලෝම් දෙව්මැදුරේ සෑම දුවදරුවෙක්ට දෙවියන් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. ඔබ සෑමට සුබ දවසක් කියන අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමින් ගායනා කරමු. හිමට වඩා සුදු කරනවා ගීතිකාව. අපි හැම කෙනෙක්ම උන්වහන්සේට මේ ගීතිකාව ගන්නවා. හැම කෙනෙක්ම නමස්කාරයෙන් උන්වහන්සේට ගායනා කරමු. මන්ද ස්වාමීන් වහන්සේ අපේ ප්‍රශංසා ආඥාවට අපේ නමස්කාරයෙන් ප්‍රසන්න වෙන එකම දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා. ඔබගේ නාමයට දෙවියන් යානි ප්‍රශංසා.
සියලු උසස් තැන් ඔබ වහන්සේට බාරයි ස්වාමී. ඔබ වහන්සේ උසස් දෙවියන් වහන්සේ ස්වාමීනි අප සමග ජීවත් වෙනා දෙවියන් වහන්සේ ඔබයි. අපගේ ස්වාමීන් වහන්සේ සියලු යාමීන් දකිනා දෙවියන් වහන්සේ ඔබයි. ස්වාමීනි සත්‍යයක් පුරාවට ස්වාමීනි අපි ස්වාමීනි වහන්සේ සමග ඇසියස් ස්වාමීනි වහන්සේ අපට කමාව දෙන්නේ දැස්ස නැවත ඔබගේ පාමුලට අපගෙන ආවෙන ස්වාමීනි එකිනෙකාගේ හදවත් පවිත්‍ර කළ මැනව ස්වාමීනි ඔබේ ප්‍රශංසා කර ඔබ වහන්සේ උසස් දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ උත්කෘෂ්ඨ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබේ ප්‍රශංසා කරන නමස්කාර වේවා ස්වාමීනි අපේ වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා
ස්වාමීන් වහන්සේගේ ආත්මය සමග සම්බන්ධ වෙන්න ඔබ වහන්සේ උපකාර කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන මේ දැස්න හලලුයා. ඔබ වහන්සේගේ නාමයට ස්තුති වේවා. අපි ගායනා කරමු ඔබ මේ මන්නට වෙනසක් වෙන්න යන ගීත. ස්වාමීන් වහන්සේ මේ මන්ට අපිට වහන්සේ උපකාර කරනවා. ස්වාමීනි ගෞරවය වේවා. නමස්කාර වේවා. ස්වාමීනි ඔබගේ නාමයට මහිමය වේවා දෙවි ස්වාමීනි. මද ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ මේ උතුම්නා වැස්වලින් ඔබ දකින්න. මේ කන්වලින් ඔබගේ වචනය අසන්ට අපගේ සිතුවිලි වලින් ස්වාමීනි ඔබ වහන්සේ ගැන සිතන පිණිස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබගේ වචනය ප්‍රකාශ කරමින් මනුෂ්‍යයන් ස්වාමීනි කලබල පිණිස Oh
වේවා මගේ ස්වාමීන් වහන්සේ ගෞරවය වේවා උදාසන ස්වාමීන් අපි කෙනෙක්ා පවිත්‍ර කරමු එකිනෙකා ස්පර්ශ කරමු මේ වචන වලින් වහන්සේ කෙනෙක්ාට කතා කරනවා ස්වාමීන් අදවස් වහන්සේ ද්වාර කරමගේ දෙවි පියාණන් වහන්සේ ස්වාමීන් ආශිර්වාද කරන්න ඔබගේ ආශිර්වාද මේ කෙනෙක්ා කෙනෙක්ාට ස්වාමීන් ශිලාස් ඥානය වාසය මේ කෙනෙක්ාට කතා කරනවා මේ උදාසන हालेलुया शिलाज्ञाने प्रशंसा देवा शिलाज्ञाने वහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා हालेलुया महिमा වේවා දෙවි ස්වාමීනි ගෞරව කරගෙන हालेलुया මගේ ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා ඒ රාමයට ස්වාමීනි සුති කරන हालेलुया නමස්කාර වේවා සුති ස්වාමීනි महिमा වේවා ගෞරව සිවිලට ස්පීඩයි සභා පාලතුමාට කාර්යභාරයම हालेलुया जय यीशु का दवसක් වේවා හැම කෙනාටම විශ්වාස කරන දෙවියන් වහන්සේ කරුණාව අප සියලු දෙනා මැද තිබෙන බව हालेलुया මොන ලෝකේ මොන ස්වභාවයක අපේ තිබ්බත් දෙවියන් වහන්සේ වගේ අපෝවෙන් කරන්න බෑ දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් අපෝවෙන් කරන්න බෑ ඔබ මම විශ්වාස කරන අයක මම හිතනවා ඔබට ඇහෙනවා ඇති කියලා මම මේ කියනේම මම කියන එක ඔබට ඇහෙනවා නම් ඔබට පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න ඇහෙනවා කියලා මම කියන දේ මතට ඇහෙනවා නම් නැත්නම් තවත් වීඩියෝ එකේ සබ්දෙන් කියන්න ඕන නම් ඔබ කමෙන්ට් එකක් දාන්න යටින් බලාගෙන ඉන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඇහෙනවා කියලා හොඳට පැහැදිලි කියලා මම විශ්වාස කරනවා ඔබ හැම කෙනාටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ආමෙන් හලෙලුයා ඔබට ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා ඔබ කවුද කෙනෙක් කොහොමද ඇහෙනවා නම් අපිට පුංචි කමෙන්ට් එකක් දාන්න යටින් ඇහෙනවා කියලා මම හිතනවා තව මේ සබ්දන අපි කියන්න අවශ්‍ය නැහැ ඔබට ඇහෙනවා කියන්නේ සාමාන්‍ය දේ තත්ත්වයෙන් කියනවා හොඳයි අද අපි බලන්න යනවා උපපත්ති පොතේ 23 වෙනි පරිච්ඡේදයේ උපපත්ති පොතේ 23 වෙනි පරිච්ඡේදය බලන්න යනවා අද බලන්න යන්නේ ධර්මනිෂ්ඨය කියන මාතෘකාව වැටුනේ ධර්මනිෂ්ඨය කියන මාතෘකාව වැටුනේ උපපත්ති පොතේ 23 වෙනි පරිච්ඡේදයේ ඒකේ මුළු පරිච්ඡේදෙම අපි කියුවට පද 18ක් වගේ තිබෙන්නේ 20ක් වගේ නමුත් අපි ඒකේ පද කීපයක් තමයි බලන්න යන්නේ අපි ඒකේ පද කීපයක් තමයි බලන්න යන්නේ හරි හොඳයි මම ඉල්ලා සිටිනවා නිකුලට සබ්දන ගායක පොඩ්ඩක් කියවන්න කියලා සාරාගේ මරණය සහ භූමදානය සාරාගේ ජීවිත කාලය 127 අවුරුද්දකි. මේවා සාරාගේ ජීවිතයේ අවුරුදුය. සාරා කානාන් දේශයේ වූ කිර්යාත් අර්බාහිදී මලාය. ඒ වනාහි හේබ්‍රෝන් නම් ස්ථානයය. එවිට ආබ්‍රහම් සාරා නිසා වැළපෙන්ටත් හඬන්ටත් ආයේය. ආබ්‍රහම් තමාගේ මල තැනැත්තිය ඉදිරියෙන් නැගිට හෙත්ගේ පුත්‍රයන්ට කතා කරමින් මම නුඹලා අතරෙහි විදේශිකයෙක් හා ආගන්තුකයෙක්ව සිටිමි. මාගේ මල තැනැත්තිය මා ඉදිරියෙන් වළලන පිණිස නුඹලා අතරෙහි මට උරුමවන ලෙස සොහොන් පළක් දුන මැනවයි කීය. හෙත්ගේ පුත්‍රයෝ ආබ්‍රහම්ට උත්තර දෙමින් මාගේ ස්වාමිනි අප බස් ඇසුව මැනවි. ඔබ අප අතරෙහි බල සම්පන්න අධිපතියෙක්ය. අපේ සොහොන් පළවලින් ඉතා උතුම් එකක ඔබගේ මල තැනැත්තිය වැළලුව මැනවි. ඔබ විසින් ඔබගේ මල තැනැත්තිය තැන්පත් කරන පිණිස අපගෙන් කිසිවෙක් තමාගේ සොහොන් පළ නොවළක්වන්නේ යයි කීවෝය. එවිට ආබ්‍රහම් නැගිට ඒ රටේ සෙනගට එනම් හෙත්ගේ පුත්‍රයන්ට නැමි ආචාර කොට ඔවුන් සමග කතා කරමින්
මා විසින් මාගේ මල තැනැත්තිය මා ඉදිරියෙන් වළඳනවාට නුඹලා කැමැත්ත වුනම් මාගේ බස් අසා ෂොහාර්ගේ පුත්‍ර වූ ඒප්‍රෝන්ගේ කෙතෙහි කෙළවර තිබෙන තමා සන්තක වූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි. නුඹලා අතරෙහි මට හිමි වූ සොහොන්පලක් පිණිස එය වටින මිල ගණනට ඔහු මට දේවායි කීවේය. ඒප්‍රෝන් හෙද්ගේ පුත්‍රයන් අතරෙහි හිඳගෙන උන්නේය. එවිට හිත්තිය වූ ඒප්‍රෝන් හෙද්ගේ පුත්‍රයන් එනම් තමන් නුවර දොරටුවෙන් ඇතුල් වෙන්නා වූ සියල්ලන් අසාගෙන සිටියදී ආබ්‍රහම්ට උත්තර දෙමින් මාගේ ස්වාමිනි එසේ නොවේවා මාගේ බස් ඇසුව මැනවි. ඒ කෙත ඔබට දෙමි. එහි තිබෙන ගුහාවද ඔබට දෙමි. මාගේ සෙනගගේ පුත්‍රයන් ඉදිරියේදී මම ඒක ඔබට දෙමි. ඔබගේ මල තැනැත්තිය තැන්පත් කළ මැනවයි කීයේය. ආබ්‍රහන්ද ඒ දේශයේ සෙනගට නැමි ආචාර කොට දේශයේ සෙනග අසාගෙන සිටියදී ඒප්‍රෝන්ට කතා කරමින් ඔබ කරුණා කර මාගේ බස් ඇසුව මැනවි. කෙතට මිල දෙමි. එය මාගෙන් පිළිගත මැනවි. එවිට එහි මාගේ මල තැනැත්තිය වළලමි කීය. ඒප්‍රෝන්ද ආබ්‍රහන්ට උත්තර දෙමින් මාගේ ස්වාමී මාගේ බස් ඇසුව මැනවි. රිදී ෂෙකෙල් 400ක් වටින බිම් කැබැල්ලක් මා සහ ඔබ අතරෙහි මොකක්ද? එබැවින් ඔබගේ මල අය තැන්පත් කළ මැනවි ඔහුට කීවේය. ආබ්‍රහම් ඒප්‍රෝන්ට ඇහුම්කන් දී ඔහු හෙද්ගේ පුත්‍රයන් අසාගෙන සිටියදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරෙහි වළං වූ රිදී ෂෙකෙල් 400ක් ඔහුට කිරා දුන්නේය. මෙසේ මම්රේ ඉදිරිපිට මක්පේලායෙහි තිබුණු ඒප්‍රෝන්ගේ කෙතද එහි ගුහාවද කෙතෙහි වටකර සියලු සීමාවලත් තිබුණු සියලු ගස්ද හෙද්ගේ පුත්‍රයන් ඉදිරියෙහි ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල් වුණා වූ සියල්ලන් ඉදිරියෙහි ආබ්‍රහම්ට අයිතියක් වශයෙන් ස්ථිර කරනු ලද්දේය. ඉන්පසු ආබ්‍රහම් තම භාර්යාව වූ සාරා කානාන් දේශයෙහි මම්රේ එනම් හේබ්‍රෝන් ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි ගුහාවෙහි තැන්පත් කළේය. කෙත සහ එහි ඇති ගුහාවද සොහොන් පොලක් මෙන් අයිති වන පිණිස හෙද්ගේ පුත්‍රයන් විසින් ආබ්‍රහම්ට ස්ථිර කරන ලද්දේය. ආමේන්. බොහොම ස්තුතියි. දැන් අපි බලන්න යනවා මේ ධර්මිෂ්ඨ මිනිස්යාගේ ගනුදෙනු කොහොමද? ධර්මිෂ්ඨ මිනිස්සෙක් කොහොමද ක්‍රියා කරන්නේ? ධර්මිෂ්ඨයෙක් කියන මිනිස්සෙක් කොහොමද මේ ඇදහිල්ලේ සිටින මිනිස්සෙක් දෙවියන් වහන්සේ කරේ විශ්වාස කරන මිනිස්සෙක් කොහොමද ලෝකයා ආකාරයට දකින්න විදිහට ජීවත් වෙන්නේ? දැන් බලන්න ආබ්‍රහම් කියන්නේ ඇදහිල්ලේ පියා කියලා කියනවා. ආබ්‍රහම් ඇවිල්ලා දෙවියන් වහන්සේ විශ්වාස කළා වූ මිනිස්සෙක්. අපි දකිනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව වෙනත් දේශයකින් කැඳවලා තවත් ආශිර්වාදමත් දේශයක් දෙන්න පිණිස දෙවියන් වහන්සේගේ හඬ අහලා දෙවියන් වහන්සේගේ හඬ ඔස්සේ වැඩ කරන මිනිස්සෙක්. නමුත් ඔහු ඒ හැම මොහොතකම එක මිනිස්සුන්ට කියන්න ගියේ මම දෙවියන් වහන්සේගේ හඬ මැද්දේ යන මිනිස්සෙක් කියලා. හැබැයි ඔහුගේ ජීවිතේ ක්‍රියාවලින් ඔහුගේ ජීවිතේ ගණතුරු කරන විදියෙන් ඔහු හැසිරෙන විදියෙන් මිනිස්සුන්ට ආබ්‍රහම් කෙරෙහි ලොකු ගෞරවයක් තිබ්බා. ආබ්‍රහම් බොහොම ගෞරවයෙන් ජීවත් වුණේ වෙන කිසිවක් නිසා නෙමෙයි. ආබ්‍රහම් යන හැමතැනම ආබ්‍රහම් ගෞරවය ලැබේ ආබ්‍රහම්ගේ ඒ ජීවන රටාව නිසා. ආබ්‍රහම් ජීවත් වෙන විදිය දිහා කල්පනා කරලා මිනිස්සු ආබ්‍රහම්ට කල්පනා කරනවා. ඔබ දකිනවා දැන් අපේ මේ මුල් පරිච්ඡේදය කියනකොට හරි බලන්න එතන කියනවා ආබ්‍රහම්ගේ දැන් බිරිඳ සාරා මිය ගිහිල්ලා. ආබ්‍රහම්ගේ බිරිඳ සාරා මිය ගිහිල්ලා. ආබ්‍රහම් මේ සාරාවෙන් වැළපෙන්න ආවා කියලා කියනවා. ඔව් වැළපුණා. දැන් මේ වචනේ කියනවා ඔන්න අඩන්න සමග අඩාපන්න. ප්‍රීති වෙන්න සමග ප්‍රීති වෙන්න. දැන් අද ගොඩාක් වෙලාවට මිනිස්සු හිතනවා අපි ක්‍රිස්තියානි කාර්යය අපි දුක් වෙන්න ඕනේ නැහැ. අපි අඬන්න ඕනේ නැහැ. හරි. ඔබ දන්නවද දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන මිනිස්සු හැම වෙලේම අනිත් අයගේ දුකත් එක්ක යා දුක් වෙනවා. ඒ අනිත් අයගේ දුකත් එක්ක යා එකග වෙනවා. අර
නිකන් මෝඩ විදියට හැසිරෙන්නේ නැහැ. දැන් අපි දකිනවා ආබ්‍රහම්ගේ බිරිඳ මරුණාට පස්සේ ආබ්‍රහම් ගොඩක් වැළපුණා. ඒ වැළපිලා ඔහු ඇයව භූමි දානය කරන්න ඒ ප්‍රදේශයෙන් ස්ථානයක් සොයනවා. දැන් ඔබ දන්නවද? ඇයි ආබ්‍රහම් භූමි දානය කරන මිනිස්සු ඒ පැත්තෙන්ම හොයන්නේ? සාමාන්‍ය එදා තිබුණු සංස්කෘතිය තමයි එවකට සංස්කෘතිය තමා උපන් දේශය තමයි තමා මිනිහ වල්ලන්නේ. තමාගේ මිනිහ වල්ලන්නේ තමා උපන් දේශේ. තමාගේ දේශේ තමාගේ නිදිමේ තමයි ඒක ඔහු වල්ලන්නේ. ඒකනේ යෝසෙෆ් මරණ වෙලාවෙත් කිව්වේ මගේ ඇටකට නැවත නුඹලා යනකොට අරන් යන්න ඕනේ කියලා. ඒක තමයි ඊශ්‍රායල් මිනිස්සු මිස්රයෙන් ඔවුන් පහළ බැමින් යනකොට යෝසෙෆ්ගේ ඇටට ඒගොල්ලෝ අරගෙන ගියා. අරන් ගිහලා ඒගොල්ලෝ පොරොන් දේශේ ආව වැරදුවා. ඒගොල්ලන් දන්නවා ඒගොල්ලෝ ජීවත් වෙන යන ප්‍රදේශයේ ඒක තමයි ඒගොල්ලන්ගේ හිමි දේශය කියන එක. ඒ වගේ මිනිස්සෙක් එදා මරුණාම ඒ දේශේ තමයි එහෙනම් අපි දකිනවා ආබ්‍රහම් නැල්ල කොහෙද? ආබ්‍රහම් නැල්ල හාරන් දේශේ මිනිස්සු. දැන් එන ආබ්‍රහම් බිරිඳගේ ඇටකට අරන් යන්න ඕනේ. හාරන් වලට. ප්‍රාර්ථනා කරන එපිට. නමුත් ආබ්‍රහම් මේ ස්ථාන ඇයෙතුව ඒ වෙනකොට ආබ්‍රහම් ප්‍රාන්තාංකාවෙන් එපිට ඔහු ජීවත් වෙච්ච දේශය ගැන ඔහු සමුදීලා ඉවරයි. ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු පොරොන්දුවක් වුණා මම ඔබ වහන්සේගෙන් පෙනෙන දේශය යනවා කියලා. ඒ නිසා ඔහු හදවතින්ම ඒ දේශය අතහැරලා ආවේ. ඒ නිසා තමයි ආබ්‍රහම් දැන් මම නුඹලා අතරේ ජීවත් වෙන්න මට නුඹලා අතරින් මට ඕනේ. දැන් බලන්න ආබ්‍රහම් ගත්ත තීරණය කොච්චර අද තමයි තේරෙන්නේ ආබ්‍රහම් එක 100% අරන් දිනනවා මොනවද? දැන් තමාගේ බිරිඳ මැරෙන වෙලාවෙදී තමාගේ බිරිඳ මැරිච්ච වෙලාවෙදී එයාට තිබ්බ පොඩි හෝ හිතක් තිබුණා තමාගේ දේශය ගැන තමාගේ ණයයන් ගැන තමන් උපන් දේශය ගැන තමාගේ නිජබිම් ගැන ඔහුට යම් හැඟීමක් තිබ්බනම් ඔහුගේ බිරිඳ අරන් යන්න තිබ්බනවත් ප්‍රාර්ථනා කරලා එබිට. නමුත් ආබ්‍රහම් අරන් ගියේ ඇයි හේතුව? ඒ වෙනකොට ආබ්‍රහම් මුළුමනින්ම ඒ ප්‍රදේශයේ ඔහු අමතක කරලා ඔහු දෙවියන් වහන්සේ පෙන්වන දේශයේ ඔහුගේ නිජබිම කියන එක ඔහු පිළිවෙලින් ඉවරයි. එහෙනම් අපි දකිනවා ආබ්‍රහම්ට ඕන වුණා දැන් ආබ්‍රහම්ගේ බිරිඳව තමාට දෙවියන් වහන්සේ පෙන්නපු නිජබිමේ තමාට දෙවියන් වහන්සේ දෙන්න යන උරුමේ දේශේ ඔහු ඇදහිල්ලෙන් කිව්වා ඔහු ඇදහිල්ලෙන් කියන්නේ නේද? ඔහු කවදාවත් දවසක් මට මේකේ යන්න උනොත් එහෙම කවදාවත් මට මේ පැත්තෙන් ආයෙත් මට හිතන්න යන්න උනොත් ඒකෙන්ද කෝකටත් මගේ මිනිහ ගිහිල්ලා නෝනාගේ මිනිහ ගිහිල්ලා එහෙම අල්ලනවා කියලා තිබ්බා. නමුත් ඔහු ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඔහු දැනගෙන සිටියා ඔහුට මේ දේශේ හිමි වෙන බව. ඔහු දැන හිටියා ඔහු මේ දේශේ උරුමකාරයෙක් වෙන බව. ඒ නිසා ඔහුගේ බිරිඳගේ මිනිහ වල්ලන්න ඒ ප්‍රදේශයේම ස්ථානයක් පිළිගන්න ගත්තා. මෙන්න බලන්න මේක තමයි ඇදහිල්ලේ නියම පියවර කියන්නේ. අපි දෙවියන් වහන්සේ කෙරේ අදහනවා කියන්නේ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරනවා කියන්නේ මෙන්න මේ වගේ අමාරු කාලෙදී මෙන්න මේ වගේ අමාරු ස්ථානවල අපි දැඩි තීරණ ගන්නවා කියන එක. ආබ්‍රහම්ට ඕන තරම් හිතක් තියෙන සමහරට ඇත්තටම මට මේ දේශේ මගේ ඥාතින් මේ සාරගේ ඥාතින් ඉන්නේ මේ පැත්තේ මම ප්‍රාර්ථනා කරලා එපිට වරලා තියෙන්නේ මෙයාවත් ඒකලම් ගාවම වරලන්න ඕනේ කවදාවත් මේ දාලා යන්න උන්නේ මේ ආබ්‍රහම් සාරගේ ඇටකට අපි දාලා යන්න වෙනවා. ඒ කාලේ මිනිස්සු හිතුව විදිය ඒ සමයේ ඒගොල්ලෝ කිව්වේ තමාගේ පියවරුන්ගේ සෝන්කොක් වල වල්ලන්න කියලා කියන්නේ ඒක ඒගොල්ලන්ගේ නිදිනුන. එතකොට ආබ්‍රහම්ගේ ජීවිතයේ සියල්ල අමතක කරලා තමයි කිව්වේ දැන් මම මේ දේශේ ජීවත් වෙනවා මට මේ දේශෙන් ස්ථානයක් ඕනේ. දැන් පළවෙනි ආබ්‍රහම්ගේ ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨ තීරණය දෙවියන් වහන්සේ කරේ ඔහු අදහස් පළවෙනි එක. ඔහු විශ්වාස කරපු පළවෙනි අවස්ථාව. දැන් ඔබ දකිනවා දැන් ධර්මිෂ්ඨයෙක් වම 100% දෙවියන් වහන්සේ කරේ විශ්වාස කරන මිනිස්සුෙක් වෙනවා. දැන් ධර්මිෂ්ඨයාගේ චරිතය පළවෙනි චරිතය. අද බලන්න ධර්මිෂ්ඨයා කියන මාත්කවල ධර්මිෂ්ඨක පළවෙනි චරිතය තමයි දෙවියන් වහන්සේ කෙරෙහි 100% විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ කෙරෙහි යම් පොරොන්දුවක් ලැබුණා නම් දෙවියන් වහන්සේ කෙරෙහි යම් පියවරක් ලැබුණා නම් දෙවියන් වහන්සේ කෙරෙහි යම් විශ්වාසයක් ලැබුණා නම් ඒ විශ්වාසයෙන් මොනම හේතුවකටවත් ඔහු ආපස්සට හරවන්නේ නැහැ. දැන් නම් ඔබ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ මිනිසෙක් නම් ඔබ දෙවියන් වහන්සේට අදහස් මිනිසෙක් නම් ඔබගේ ඇදහිල්ල ඕනම වෙලාවක ඔබ විශ්වාස කරන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ආබ්‍රහම්ගේ ජීවිතයේ ආබ්‍රහම් දෙක විශ්වාස කරුවා. දෙවෙනි එක. දැන් ආබ්‍රහම් ඕනේ
මෙයාගේ මිනිය යාගේ නෝනාගේ මිනිය සාරාගේ මිනිය වල්ලන්න ස්ථානයක් ඕනේ. දැන් ඔහු ඒ දේශේ ඉන්න මිනිස්සුන්ට ඔක්කොම අඬගහලා කියනවා මට මගේ නෝනාගේ මිනිය වල්ලන්න මට මගේ බිරිඳගේ මිනිය වල්ලන්න මට තැනක් ඕනේ. ඒ නිසා කියන්නේ ඔබ බල සම්පන්න කීර්තිමත් මිනිස්සෙක් බලන්න කියනවා හරි බලන්න තුන්වෙනි පදේ බලන්න තමාගේ මල තැනැත්තිය ඉදිරියේ නැගිට හෙක්කේ පුත්‍රයන්ට කතා කරන්නේ මම නුඹලා අතරේ විදේශිකයෙක්. දැන් විදේශිකයෙක් හරි ආගන්තුකයෙක් සිටිනි. මගේ මල තැනැත්තිය මා ඉදිරියේ වල්ලන පිස නුඹලා අතරේ මට උරුමයක් වන ලෙස සෝන් පොලක් දුන්න මැනවයි කිව්වේ. හෙක්කේ පුත්‍රයන් මෙතන පස්වෙනි පදේ ආබ්‍රහම් පුත්‍රේ මාගේ ස්වාමිනී බස් අපගේ බස් ඇසුරු වෙනවා. ඔබ අප අතරේ බල සම්පන්න අධිපතියෙක්ද අපගේ අධිපතියෙක් අපගේ සොහොන් පොත් වලින් ඉතා උතුම් එක ඔබ මල තැනැත්තිය වැරදුව මැනවයි ඔබ විසින් ඔබගේ මල තැනැත්තියට තැන්පත් කරන නිසා අපෙන් කිසි වේ තමාගේ සොහොන් පොරවල් නොලක්වන්නේ යයි කීය. දැන් බලන්න දැන් ආබ්‍රහම් ඒ පැත්තේ බල සම්පන්න මිනිස්සෙක් වෙලා හිටියා. දැන් ඒ අන්‍ය භක්තික දේශේ ඒ විදේශිකයන් අතර ඒ මිනිස්සුන්ගේ සිත් දිනාගෙන සිටියා. ඒ මිනිස්සුන්ට බැහැ කියන්න බැරි තැනට ඒ මිනිස්සුත් එක්ක ඒ තරම් හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. දැන් මෙන්න ධර්මිෂ්ඨ මිනිස්සෙක්ගේ දෙවියන් වහන්සේකට විශ්වාස කරන මිනිස්සෙක්ගේ තියෙන ඊළඟ ලක්ෂණය මොනවාද? මිනිස්සුත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉතාමත් හොඳ මට්ටමේ තියෙනවා. ඔබ අන්‍ය භක්තික පැත්තක වෙන්නනවා අන්‍ය භක්තික මිනිස්සුත් වෙන්න පුළුවන් ඉන්නේ. හැබැයි මේ අන්‍ය භක්තික මිනිස්සු ඉස්සරහා ඔබගේ ඇදහිල්ල පාවල් දෙන්න නැතුව ඔබගේ ඇදහිල්ල මොන විදිහකට අනුරක්ෂක කරන්නේ නැතුව ඔබ දෙවියන් වහන්සේ කරන විශ්වාසයෙන් මොනම හේතුවක් බෙදින්න නැතුව හැබැයි ඒ සියලු දෙමැද්දේ මිනිස්සුන් සමග තියෙන සම්බන්ධතාවයන් ඔබ හොඳ ශක්තිමත් තවාගෙන මිනිස්සෙක්. අනේ ඒ කර්ම කරන මිනිස්සු දකින්න යනවා ඔබගේ ජීවිතේ ලොකු වෙනසක්. ඒ මිනිස්සුන්ට වැඩි ඔබ හොඳ තැනක ඉන්නවා. ඒක ධනෙ නෙවෙයි වෙන්නන්න ඕනේ. හැබැයි ඒක වෙන්නන්න ඔබගේ ධර්මනිෂ්ඨ ක්‍රියාවලින්. හලෙලූයා. හලෙලූයා. ඒක වෙන්නන්න ඔබගේ ධර්මනිෂ්ඨ ක්‍රියාවලින්. අද අපි ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට වෙන්නන්න හදනවා. අපි ධනෙ බලෙන් ශක්තිමත් වෙලා අනිත් මිනිස්සුන්ට අපි මේ සිද්ධිනා ගන්න. ඔබ දන්නවද කොච්චර ධනෙ බලය තිබ්බත් වැඩන්නේ නැහැ. මිනිස්සු ඔබ පිළිගන්නේ නැහැ. ඔබගේ ක්‍රියාවන් තුළ මිනිස්සු සමග ඔබ ධර්මනිෂ්ඨව ක්‍රියාගෙන නැත්නම් ඔබගේ සම්බන්ධතාවයන් ගොඩනැගෙන්නේ මුදල් මත නෙමෙයි. ඔබගේ සම්බන්ධතාවයන් ගොඩනැගෙන්නේ බලය මත නෙමෙයි. ඔබගේ ක්‍රියාවන් මත යහපත් ක්‍රියාවන් මතයි මිනිස්සු අතර ඔබගේ සම්බන්ධතාවය. ඔබ හේතුව ඔබ ධනෙන් බලයෙන් මිනිස්සුන්ට සම්බන්ධ වෙන ඔබගේ බලය ධනෙ නැතිනකොට ඒ මිනිස්සුන්ගේ සම්බන්ධතාවය ගිලිහෙන්න යනවා. නමුත් ඔබගේ යහපත් ක්‍රියාවල් යහපත් හැසිරීම මත මිනිස්සු ඔබත් එක්ක සම්බන්ධ වුණොත් ඒ වගේ යහපත් ක්‍රියාවල් යහපත් හැසිරීම මොන ධනෙ බලය නැතුව නැති වෙන්නේ නැහැ. එහෙනම් ඒ සම්බන්ධතාවයන් සදාහරණ පවතන මිනිස්සු ඉදිරියේ ඔබ ගෞරවයට පත් වෙන්න යනවා. එහෙනම් මේ ධර්මනිෂ්ඨය කියන්නේ මිනිස්සු ඉස්සරහා ගෞරවයට පත් වෙන මිනිස්සෙක්. මිනිස්සු ඉස්සරහා ගෞරවයට පත් වෙන්න ඕනේ ධනෙන් බලයෙන් නෙමෙයි. ඔබගේ ක්‍රියාවල් වලින්. දැන් ආබ්‍රහම්ගේ ජීවිතේ ක්‍රියාවල් වලින් ආබ්‍රහම් මිනිස්සු ඉස්සරහා කීර්තිමත් මිනිස්සෙක් කියලා හිටියා. ඒ වගේම බල සම්පන්න මිනිස්සෙක් කියලා හිටියා. ඒ වගේම ඔහු මිනිස්සුන්ගේ සිත් දිනාගෙන සිටියා. දැන් බලන්න මේ අන්‍ය ජාතික මිනිස්සෙක් අහනකොට මගේ නෝනාගේ මිනිය මගේ බිරිඳගේ මිනිය වරගන්න නුඹලා අතරින් තනක් මට ඕනේ කියලා කියනකොට ඔව් මොන කියන්නේ අපේ තියෙන හොඳම තැන අපේ තියෙන සෝන් පොත්වලින් තියෙන හොඳම සෝන් පොළ ඔබට මම අපි දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපෙන් කිසි බාධාවක් නැහැ. ඔබ වගේ කෙනෙක්ගේ භූමි දාන කටයුත්තක් කරන්න ඔබගේ ඥාතියගේ ඔබගේ බිරිඳගේ ඒ භූමි දාන කටයුතු කරන්න අපේ කිසිම බාධාවක් නැහැ. අද උදාහරණද අද අපි අතර තියෙන තත්ත්වය ඔබ හරියට පෞද්ගලික දවස් ප්‍රවෘත්ති වලට ඔබ පොත්පත්වල දැකලා ඇති නේද? විශ්වාසයන් මිනිස්සුගේ මිනිහක් බලන්න ගියාම කොච්චර බාධාවල් එනවද කියලා කොච්චර බාධා අද අපිට අපේ සුභාරංචිය ගෙනියන්න කොච්චර බාධාවක් තිබුණාද? ඇයි හේතුව? අපි සම්බන්ධතාවයන් බෙදගෙන තිබෙන නිසා. අපි අපේ සම්බන්ධතාවයන් බෙදගෙන තිබෙන නිසා
අද ගොඩක් වෙලාවට මිනිස්සු සුභාරංචිය කියන්නේ මිනිස්සුන්ට සුභාරංචියක් වෙන්න ඔබ මම බාධාවක් කරගෙන තිබෙනවා. ඒ නිසා ප්‍රේමවත් සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨය කියලා කියනනම් ඔබ මිනිස්සු අතර හොඳ සම්බන්ධතාවයක් තියෙන මිනිස්සෙක් බවට වෙන්න ඕනේ. ඔබ සමාජයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙන්න ඕනේ. ඔබ ඥාතින් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙන්න ඕනේ. ඔබ අසල්වාසීන් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙන්න ඕනේ. අද ඉස්ලාම් මොකද අපි අල්ලපු දෙන මිනිස්සුත් එක්ක තමයි තරහ වෙන්නේ. අපි ඉස්ලාම් කරන්නේ නේද? අපි මිනිස්සුත් එක්ක තමයි ප්‍රශ්න දාගන්නේ. ඒ නිසා අපිට ගොඩාක් වෙලාවට සුභාරංචිය බාධාවක් ඉදි වෙනවා. දෙවියන් වහන්සේගේ ඒ ධර්මිෂ්ඨ මනුස්සයා කියන එක ප්‍රකාශ කරන්නට අපිට බාධාවක් තිබෙනවා. නමුත් ඔබ දන්න ආබ්‍රහම්ට එහෙම දෙයක් නෙන්නේ ඇයිද? ආබ්‍රහම් හැම මොහොතකම මිනිස්සු සමග හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. ඒ නිසා ඔහුට කිසි බාධාවක් වුණේ නැහැ. එතන ඒ තමාගේ බිරිඳගේ අවසන් කටයුතු කරන්න. ඇයි ඒක හැම කෙනාගේම ඔහුට ගෞරව ලැබුණා. හැම කෙනාගේම ඔහුට හරි සැලකිලි ලැබුණා. ඇයි ඔහු ජීවත් වෙච්ච විදිය නිසා. ඔහු ජීවත් වෙච්ච ක්‍රමය. දැන් ඊළඟ දැන් අපි දැක්කා පළවෙනි එක මොකද්ද? පළවෙනි ධර්මයේ මොකද්ද? මොකද පළවෙනි ධර්මයේ නම? දෙවියන් වහන්සේ 100% විශ්වාස කිරීම. දෙවියන් වහන්සේ විශ්වාස කරලා ගන්න තීරණ ඒ තීරණ වෙනස් නොකිරීම. අද පමණක් කරලා අපි කොච්චරනම් තීරණ ගන්නවද? මේ විදිහට අපි තීරණයක් ගන්නවා. මේ දේශනාවෙන් පස්සේ අපි තීරණයක් ගන්නවා. අර පාස්ටර් දේශනාව අර පාස්ටර් දේශනාවක් කාලා තීරණයක් ගන්නවා. මේ පාස්ටර් හැබැයි ඒ ඔක්කොම තීරණ දවස් දෙකක් අපි නැතිනව නේද? දවස් දෙකක් අමතක කරලා යනව නේද? අනේ පල්ලියේ ගිහිල්ලා දෙවියන් වහන්සේ නමස්කාර කරලා ඒ ආපු ආත්මික කික් එකට අපි පමණක් තියෙන හැබැයි ඒක සත්‍යයෙන් දෙයින් අමතක කරලා ගිහින් තිනවා. ඇයි හේතුව? ඒ දෙවියන් වහන්සේගේ කොහොම හරි තීරණයක් ඇවිල්ලා නිසා. දෙවෙනි එක මොනවාද? මිනිස්සු අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වන මිනිස්සු බවට පත් වෙන ඔබ ධර්මිෂ්ඨෙක් නම්. ඔබ මිනිස්සු අතර ඔබ රැකියාව කරන දැන ඔබ අසල්වාසීන්ගේ ඥාතීන් අතර ඔබ හොඳ සම්බන්ධතාවයක් ගෙනියන ගොඩනගා ගන්න මිනිස්සු බවට පත් වෙන්න ඕනේ. තුන්වෙනි එක ගන්න ඔබගේ ගන්නතුණු ඔබ විවිධතාවයෙන් ඔබ ක්‍රියා කරන විදිය තමයි ආම්ධාන්ත කියනවා. ඔබ කැමතිකෙන් අරගන්න හැබැයි ආම්ධාන්ත කියන නෑ මට එහෙම නෙමෙයි. මගේ සිතේ තියෙන අදහසක්. දැන් හිතේ තියෙන අදහස ඍජුව ප්‍රකාශ කරන මිනිස්සෙක් ආබ්‍රහම් කියන්නේ. ආබ්‍රහම් තිබවන හිතේ එකක් තියාගෙන කමන්නේ ප්‍රශ්නයක් නැහැ නේද? ඔය ඔන්ලයින් දෙන්න කියලා ආබ්‍රහම් කළා එහෙම නෙමෙයි. මගේ හිතේ ආසාවක් තිබෙනවා. මොකක්ද ආසාව? හරි මොනවද කියන්නේ? බලන්න 9 වෙනි පදේ. සරහාගේ පුත්‍ර වූ ඒබ්‍රහම්ගේ කෙරෙහි කෙළවර තිබෙන තමා සන්තකු මක්පෙලය කුහාවේ මට දෙන ලෙස මා වෙනුවෙන් ඕකෙන් ඉල්ලුව මැනුවයි නුඹලා අතරේ මට හිමි සෝන් පලක් වෙනස එය වටිනා මිල ගන්නද ඔව් මට දෙත්වයි කීසේක. දැන් ආබ්‍රහම් කලකින් මට එහෙම නෙමෙයි. නුඹලා අතරේ මෙතන අහවලාද තියෙනවා සෝන් කෙතේ තියෙනවා හිස් ඉඩමක් තියෙනවා. අන්නේ හිස් ඉඩම මට ලැබෙන්න සලස්වන්න. අන්නේ ඉඩම මට ලැබෙන්න සලස්වන්න. ඒක මම කියන ඕනම ගානකට ගන්න කැමතියි. මෙන්න මේක තමයි අද ගොඩාක් වෙලාවට අද අපේ ගනුදුණු කොච්චර දුරට ධර්මිෂ්ඨද කියලා. දැන් ආබ්‍රහම්ට ඕනක් තිබ්බා. එයාට හිතවත් මිනිස්සු අල්ලලා හරි අතයට ගානක් දීලා හරි මේක වෙනම ආකාරයක මගදී ක්‍රමයකින් ඔහුට අරගන්න තිබ්බා. හැබැයි ආබ්‍රහම් ප්‍රසිද්ධිය කියනවා right මට මෙන්න මේ අහවල් තැන අහවල් ඉඩමේ මට ගන්න ආසයි. හැබැයි ඒක නිකන් නෙමෙයි. ඔහු කියන මේ රටේ යන මිල වටිනාකමෙන් මම ගෙවලා ගන්න කැමතියි. right කුණු කොල්ලට නෙමෙයි. ලාභයට නෙමෙයි මට ඕනේ. යන මිලට ඔහු කියන මිලට මම ගන්න කැමතියි. අද ඔබ දැන් බලන්න ආබ්‍රහම් ධර්මිෂ්ඨකම් කොච්චරද කියලා. ආබ්‍රහම් ඕනනම් දෙන්න මට පොඩ්ඩක් අඩුවට පොඩ්ඩක් අරන් දීපම් මට මේ වෙලාවේ සල්ලි නැහැ නේද? ඕනනම් ආබ්‍රහම්ට තිබ්බා නේද? අද අපේ මිනිස්සු කරනවා වගේ නේද? සාරාගේ මිනිහ විකුණන් කන්න තිබ්බා. නේද? සාරාගේ මිනිහ විකුණන් කන්න තිබ්බා. නේද? ඒ දුක විකුණන් කන්න අනේ මේ වෙලාවේ මම අමාරු වෙట్లా ඉන්නේ. මගේ බිරිඳ ඇතුළේ අනේ ඒ දුක නිසා මට පොඩ්ඩක් ගාන අනුන් දෙන්න නෑ නා.
ආපරණගේ මම කියන ඕනම ගානක් ගෙවන්න ලෑස්ති. මගේ බිරිඳ මිනිහ වල්ලන්න මෙන්න මේ ඉඩම දෙන්න නම් මට දෙන්න. මම කැමති ඒකේ දැන් මේ රටේ පවතින මිලට මම ගන්න. හalleluya. මෙන්න මේක තමයි ධර්මිෂ්ඨයාගේ හැම වෙලේම ගනුදුණු තිරසුදුයි. ඔව් රුජු කතා කරනවා. ඒ වගේම ඔව් බ්‍රදර් කුණු කොල්ලෙන් බඩු ගන්නේ නැහැ. ඔව් මිනිස්සු කපටි කමින් බඩු ගන්නේ නැහැ. කිසි දෙයක් කරන්න ඕගෙන ඔහු කියන්නේ කීයද මේ රටේ යන මුල ගන්න කීයද ඒ කියන ඕනම ගාන මම ගෙවන්න ලෑස්ති. ඔහු කියන්නේ නැහැ අනේ පොඩ්ඩක් අරට කියලා අඩු කරලා දෙන්න. මෙයාට කියලා පොඩ්ඩක් අඩු කරලා දෙන්න. බලන්න ධර්මිෂ්ඨයාගේ ක්‍රියාවල තිබෙන විනිවිදභාවය. ධර්මිෂ්ඨයාගේ ක්‍රියාවල තියෙන ඍජුභාවය. මෙන්න මේක තමයි ධර්මිෂ්ඨය කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ ආබ්‍රහම් හරි ධර්මිෂ්ඨයෙකු ගණන්ගත්තේ ඔහුට විශ්වාසයක් තිබ්බා. ඔහු කියන ඕනම ගානක් ගෙවන්න දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කරන බව. ඔහු කියන ඕනම ගානක් ගෙවන්න ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කර තිබෙන බව, ආශිර්වාද කරන බව ආබ්‍රහම් විශ්වාස කරන් සිටියා. ඒ නිසා කියනවා මම ඒ කියන ඕනම ගානක් ගෙවන්න ලෑස්තියි. දැන් බලන්න දැන් අද අපේ ගණනුන කොහොමද කියලා බලන්න. අද බොහෝ ක්‍රිස්තියානිකාරයෝ හරි බොහෝ සේවකයෝ ගණනුන කරන විදිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අද කොච්චරනම් මේ ක්‍රිස්තියානි කියන මිනිස්සු අතයට ගණනුන කරනවද? ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙන් නම් ඔබ අතයට ගණනුන කරන්න එපා. ඔබ මිනිස්සෙක් යම් දෙයක් කරනවා නම් ඒක ඍජුවම කරන්න. ඔබ ඒකේ අර මැදින් කට් තියාගෙන නේද? එහෙනම් හරියට කියලා මෙහෙට කියලා ගණන් තියාගෙන එහෙම කරනකොට ඒක දෙවියන් වහන්සේගේ නාමයට අගෞරවයක්. දැන් ආබ්‍රහම්ගේ ධර්මිෂ්ඨකම කියන්නේ දෙන්න විතරයි. ආබ්‍රහම් කවදාකවත් ඔහු කුණු කොල්ලට ගන්න ගියේ නෑ. නේද? කාගෙන්වත් ඔහු ඒ නියමිත මුදලට අඩුම කිසිවක් ගන්න. ඔහු මොනවාද කියන්නේ? රයිට් මම ගන්නවා. දැන් එනම් මෙන්න ධර්මිෂ්ඨක ඊළඟ ක්‍රියාව ඔහුගේ ගණතුන් හැම වෙලේම ඔහු ක්‍රියා කරන විදිය හැම වෙලේම පිරිසුදුයි. ඔහු කවදාකවත් වංචනික ලෙස වැඩ කරන්නේ නැහැ. කවදාකවත් කූට ලෙස වැඩ කරන්නේ නැහැ. කපටි ලෙස වැඩ කරන්නේ නැහැ. ඔහු හැම වෙලේම ඔහුගේ ගණතුණු පිරිසුදුයි. ප්‍රේමන්තනි අද මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ගණතුණු දෙවියන් වහන්සේ ඉස්සරහා කොහොමද? ඔබගේ හැසිරීම ඍජුද? ඔබගේ සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්නේ කොහොමද? ඔබ දෙවියන් වහන්සේ කරේ අරගෙන තියෙන තීරණ දිගටම අරගෙන තීරණ නැත්නම් අද තීරණ ගන්නවා හෙට තීරණ අමතක වෙනවා. අද තීරණ ගන්නවා අනිත් තීරණ අමතක වෙනවා. ඒ වගේ තීරණ හැබැයි මේ ආබ්‍රහම්ගේ ජීවිතයේ මේ චරිත දෙක කල්පනා කරලා බලනකොට අපි දකිනවා ආබ්‍රහම් හරිම සුදු කෙලින් වැඩ කරපු මිනිස්සෙක්. මෙන්න මේක තමයි ධර්මිෂ්ඨයේ සැබෑ ක්‍රියාව. ඊළඟට බලන්න. දැන් ඊළඟට දැන් ඔන්න ගණතුන් දැන් මේගොල්ලෝ කැමති වෙනවා. දැන් කියනවා ඔබ කියන්නේ මේ මිල කීයද? දැන් ඔබ දන්නවද? මට මේ කතාව කියවනකොට හරි මේ කතාව කියනකොට මම මිනිස්සුන්ගේ ප්‍රමාණ අපේ මේ අපි අතර ජීවත් වෙන මිනිස්සුන්ගේ දැන් මේ ඉදම ඒක 10 පදේ බලන්න. ඒප්‍රන් ආබ්‍රහම් මාගේ ස්වාමී මගේ බස් අසමනු රිදීසකල් හාරසික වටනාකම් බින් කැබල්ලක් මාසා ඔබ අතරේ මොකක්ද? දැන් ආබ්‍රහම් කියන ගාන කියන මේ මනුස්සර ගණන් කියන්න බෑ. ආබ්‍රහම්ට ඒ තරම් ආබ්‍රහම් මොකද ධර්මිෂ්ඨ මනුස්සයෙක්. දැන් මෙයාට ගාන කියන්නත් ඕනේ. දැන් ඔව් අර ඇඟ රුදෙනවා කියන්නේ මේ රිදීසකල් හාරසික ඉදමක් ඔයායි මම අතරේ මොකක්ද අනේ? වෙනද කියන්නේ හරි ඇඟට නොදෙනි තමයි ගාන කියන්නේ. දැන් ඔබට තේරෙනවද ආබ්‍රහම්ගේ ඍජු ස්වභාවයේ මේ ඒප්‍රන්ගේ තියෙන ස්වභාවය වෙනද? ඒප්‍රන් කියන්නේ මේක රිදීසකල් හාරසික වටනවා මට එන ඒ ගාන දෙන්න කියලා. ඔව් එහෙම කියන්නේ නැතුව ඔව් වක්‍රව තමයි කියන්නේ. මේ රිදීසකල් හාරසික ගානක් මොකක්ද අනේ මයි ඉස්සර ඔන්න අමතක කරලා දාන්න. දැන් ආබ්‍රහම් දන්නේ එතකොට රිදීසකල් හාරසික තමයි ගන්න මේ නොකිය කියන්නේ. මට මේ කියද්දි මට මේ කියනකොට hina ගියා. මේ මනුස්සයෙක් කියන දැන් ඔබට තේරෙන්නේ ආබ්‍රහම් සහ මේ අන්‍ය ජාතික මිනිස්සු අතරේ තියෙන ගණතුන වල හරි
ඍජුභාවය සහ අඩභාවය උත්තර දීලා. හරි. ඒ අට කියන්නේ කොහොම ආප්‍රාම වගේ. හරි ආප්‍රාම. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් වාටත් එහෙම වුණනම් මේ දැන් අපේ මේ පැත්තේ වටනකම වෙන්න 400 නේ. ඉතින් 400ක බරක් එක දෙන්න ඕනේ. හරි. ඒ ගානවල ඉඳලා දෙන්න ඕනේ කියන්නේ බණි. හරි. 400ක් වටනේ එහෙනම් මට 350ක් දෙන්නකො මේකට. සාමාන්‍ය එහෙමනේ ඍජු මිනිස්සෙක් අය නේද? මේ ආප්‍රාම අන්න කීයක් කියන්නේ මේකට? ආයෝ මේ දිසක සාර්ථකෙදම කොයි මායතට මොකක්ද නේ ඔන්න කමතක් කරලා දාන්න අර මිනිස්සු වුණා එපානේ ගහක් වෙමිනේ ඒ වගේ ඒ නිසා අද ඔබගේ ජීවිතේ ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඔබගේ ගනුදෙනු කොහොමද කියලා ඔබේ ගනුදෙනු දෙවියන් වහන්සේ ඉස්සරහා කොහොමද දැන් මේ මිනිස්සයා දාන දිනනවා දැන් ආබ්‍රහම් ඒ දාන ගෙවන්න සූදානම්. ආප්‍රම් මෙතන කියන්නේ හරි ඊටම කරනවා. දැන් මේක තමයි ධර්මිෂ්ඨ මිනිස්සෙක්ගේ හැම පැත්තම කෙලින්. ඔව් හැම වෙලේම ඥානවන්තව. දැන් ඊළඟට ධර්මිෂ්ඨයා ක්‍රියා කරන්නේ ඥානවන්ත ලෙස. ඔව් මෝඩ විදිහට වැඩ කරන්නේ නැහැ. ඔව් මෝඩ විදිහට හැසිරෙන්නේ නැහැ. ඔව් මෝඩ ක්‍රියාකාරම් කරන්නේ නැහැ ධර්මිෂ්ඨ මිනිස්සෙක්. පැහැදිලිද මේ කියන එක? දැන් එදා තිබුණු මුදල් ගණතුරු තමයි දැන් අද වගේ චෙක් ගණතුරු නැහැ. අද වගේ ලියුම් ගණතුරු නැහැ. එදා තිබ්බේ ගණතුරු වල සාක්ෂිකාරයන් විදිහට තමයි ගණතුරු කරන්නේ හැමදේම. හරි එක කාරණාවකට දෙදෙනෙක්ට වැඩි ගාන ජීවිතේ සාක්ෂිකාරයෝ සිටියොත් ඒ ගාන ඒ වැඩේ ස්ථිරයි. ඒක සාක්ෂියක්. දැන් මොනවද කියන්නේ? අපි 16 ඔහු හෙද්ගේ පුත්‍රයන් අසාගෙන සිටියදී ඔහු කීමිල එනම් වෙළඳුම් අතරේ බලවුණු උදීසක හාන්සේ ඔහුට කියා දුන්නේය. මෙසේ මම්රේ ඉදිරිපිට මක් වෙලා තිබුණු ඒප්‍රන්ගේ කෙතේ හිස් ගුහාවද කෙතේ වටකරු සීමාවන් ලකුණු තිබුණු සියලු ගස්ත හෙද්ගේ පුත්‍රයන් ඉදිරියේ ඔහු නුවර දොරටුව ඇතුළු සියල්ලන් ඉදිරියේ ආබ්‍රාම්ට අයිති වශයෙන් ආබ්‍රාම්ට අයිති වශයෙන් සමාවෙන්න මගේ මේ බයිබලයේ පොළ ඇලිනා ස්ථිර කරන ලද්දේය රයිට් දැන් මොනවද වෙන්නේ ඒ නුවර ඉදිරි පිට ඒ නුවරේ දොරටුවෙන් ඇතුළු හැම කෙනා ඉදිරි පිට ඒ ගානුතුම ස්ථිර කරනවා කියලා කියනවා ඔබ දන්නවද දැන් මේ ආබ්‍රාම් ඉන්නේ කොහෙද ඉන්නේ ආබ්‍රාම් ඉන්නේ ඇවිල්ලා දැන් කානාන් දේශේ ඉන්නේ මේ අන්‍ය දේශයක තමයි එතන තමයි දෙවනස උඩ පොළොන්නු මේ කානාන් දේශයට අපිට මම දෙනවා කියලා කිව්වේ. දැන් මේ හිවිවරුන්ගේ සහ කානාන්වරුන්ගේ සිවිල් නීතිය එක හා සමානයි. හිවිවරුන්ගේ සහ කානාන්වරුන්ගේ සිවිල් නීතිය එක හා සමානයි. දැන් ඒගොල්ලෝ දඬුවම් කරන්නේ නුවරවල් වල ස්ථාන තමයි කරන්නේ. එතකොට අපි දකින එදා කාලේ නුවර දොරටු ඉස්සරහා තමයි නුවරක දොරටු ඉස්සරහා තමයි සියලු ගණන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හොඳ දේවල් හොඳ ගණන් සිද්ධ වෙන්නේ නරක ගණන් සිද්ධ වෙන්නේ එතන තමයි. right? ඔබ දන්නවා යුදාගේ මව ඔබ දන්නවා අර දොරටු ඉස්සරහා ගණිකාවක් වගේ හිටියා. තමගේ මාමණ්ඩිව හසු කර ගන්න පිණිස. right? ඒ වගේම තමයි නුවර හැම ගණන්තුරම සිද්ධ වෙන්නේ මුදල් ගණන්තුරු වේවා විවාහ ගණන්තුරු වේවා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නුවර දොරටු අධ්‍යයස. එතකොට මේ දොරටු ඉස්සරහා තමයි සියලුම හැම නුවරකම දොරටු ඉස්සරහා තමයි සියලුම වංචනික දේවල් සිද්ධ වෙන්නේ හොඳ වැඩ සිද්ධ වෙන්නේ එතන තමයි. නුවරක ඇතුල් වෙන දොරටු ගාව. අනේ ඒ නිසා තමයි ඔබ පෙරලන්න බලන්න ගීතාවලිය 24 ගීතාවලිය 24 වෙනි පරිච්ඡේදය. ඔබ බලමු ගීතාවලිය 24 වෙනි පරිච්ඡේදය. අයි බලමු ගීතාවලිය 24 7 සහ 9 පොඩ්ඩක් කියමු මේ.
අපසාන නමිය ඒක මෙහෙම කියනවා ද්වාරයේ නුඹලාගේ හිස්සතෝ සදාකාල ද්වාරයේ උත්සව තේසේ රාජ්‍යෝ ඇතුළතසේක මොනවද කියන්නේ ද්වාරය කියන්නේ හවුන්නේ ද්වාරය කියන්නේ අරි මොනවාද මේ දොරවඩවල් කියලා කියන්නේ ප්‍රධාන දොරටු වල ඉන්න සියල්ලනේ නෙගටිව් සදාකාලයේ තේසේ රාජ්‍යෝ ඇතුළත වෙනවා උන්වහන්සේ ඇතුළත වෙන බඳ ප්‍රධාන දොරටුවෙන් ඇතුළත වෙනවා නැති නුවරකට ප්‍රධාන දොරටුවෙන් ඇතුළත වෙනවා උන්වහන්සේ ඒ ඇතුළත වෙනකොට මොනවද කියන්නේ අර ද්වාරයෙන් බලක් හිස්සතෝ සදාකාල ද්වාරයෙන් හිස්සතෝ තේසේ රාජ්‍යෝ බලපරාක්‍රම ද්වාරයෙන් බලක් හිස්සතෝ එසේ සදාකාල ද්වාරයෙන් බලක් හිස්සතෝ තේසේ රාජ්‍යෝ පැමිණෙනසේක ඔබට පැහැදිලි කියන එක දැන් දෙවියන් වහන්සේ අපගේ දොරටු වලින් ඇතුළු වෙනකොට අපගේ දොරටු වල සිද්ධ වෙන ගණනුණු කොච්චර දුරට ධර්මනිෂ්ඨ වෙන්න ඕනද ඔබට පැහැදිලි කියන එක ඒ දොරටු වලින් ඇතුළු වෙනකොට දෙවියන් වහන්සේ ඇතුළු වෙනකොට ඒ දොරටු වලින් හරි ඒ දොරටු කොච්චර දුරට ධර්මනිෂ්ඨව ක්‍රියා කරනවද ඒ දොරටු කොච්චර සර්ව සාධාරණව ක්‍රියා කරනවද ඒ දොරටු කොච්චර දෙවියන් වහන්සේ ප්‍රසන්න ආකාරයෙන් ක්‍රියා කරනවද දැන් ඔබ දන්නවද අද මට ඕන වුණා මේ ద్వාරයේ මේ දොරටු ගැන කතා කරන්න අද ඔබ දන්නවද රටක වේවා සභාවක වේවා නිවසක වේවා ගනුදෙනු කරන විදිය දෙවියන් වහන්සේ ප්‍රසන්න නැත්නම් ඒ රටටවත් ඒ සභාවටවත් එසේමත් නැත්නම් ඒ නිවසටවත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ නැහැ. ඔබගේ ගනුදෙනු දෙවියන් වහන්සේ ප්‍රසන්න නැත්නම් ඔබගේ ගනුදෙනු දෙවියන් වහන්සේගේ විනිවිද භාවයක් නැත්නම් දවල්නද ආත්මයේ ජීවිතේ ගනුදෙනු විනිවිද භාවයක් තිබ්බා. ඔව් ඒ සෙන්නක ඉස්සරහා තමයි ඒ රටේ නීති ප්‍රකාරය තමයි ඔව් ඒ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඔව් ගිහිල්ලා හොරෙන් හැමෝටම හොරෙන් එහෙම නැත්නම් ආත්මයන්ගේ ණයයන්ට හොරෙන් එහෙම නැත්නම් අරයට හොරෙන් මෙයාට හොරෙන් නෙමෙයි අද අපි නම් ගොඩක් වෙලාට වැඩ කරන්නේ අරයට හොරෙන් මෙයාට හොරෙන් නේද කරගන්නේ ණය දැනගන්න කැමති නෑ මේ ආත්මයන් පිටපඩේද මේක අපේ ණය දැනගන්න නම් මගේ ඉඩමක් ගත්තා කියලා කියන්නේ නේද අපි හොරෙන් අලියමු නේද හරි අපි හොරෙන් අරගන්න කරමු නේද අපිට මේව හම්බුණා කියලා කාටවත් කියන්න ඕනේ නෑ අපිට ඒක හම්බුණා කාටවත් කියන්න ඕනේ නෑ ඇයි ඒක අපගේ සිත හැම වෙලේම වංචනිකයි ඒ නිසා අපි හංගල තමයි ඔක්කොම කරන්නේ අපි හංගල තමයි ගහන්නේ හැබැයි දෙවියන් වහන්සේගේ ධර්මනිෂ්ඨ මිනිස්සු කියලා කියන්නේ ධර්මනිෂ්ඨ කියන්නේ ඕ හංගල වැඩ කරන මිනිස්සු නෙවෙයි ඕ නීති ප්‍රකාරයට සියල්ල ඕකෙන් මන්නුණු එලිමිට දාග්‍රම් ඔගේ ඉඩම් ගන්නු කෙරුවේ එලිමිට ඒක ආබ්‍රහම්ගේ සේවකයෝ දැක්කා ආබ්‍රහම් එක්ක ළඟින් ඉන්න මිනිස්සු දැක්කා ආබ්‍රහම්ගේ ඥාතීන් දැක්කා ආබ්‍රහම්ගේ තව බිරිඳාව හිටලා ඒගොල්ලෝ දැක්කා මේ ඔක්කොමල්ල දැක්කා ඒක අරයට මෙයාට හංගලා නෙමෙයි කෙරුවේ අද අපි කොච්චර විදියට මිනිස්සුන්ට හංගනවද ඇයි හේතුව අපිට බයයි එහෙම නැත්නම් අපි කැමති නැහැ අපි විනිවිද භාවයක් නැහැ අපි ඒ නිසා හැමදේම හංගලා වහලා තමයි කරන්නේ ඒ නිසා දැන් ඒක ධර්මනිෂ්ඨ කියන වචනයට පටහැනි. දැන් ආත්මයේ ජීවිතයේ මේ කතාවෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තිබෙනවා. දැන් බලන්න ආත්මම් ඒ ගණතුරේකදී නුවර සියලු දෙනා ඉදිරි පිට ඒ සල්ලි දුන්නේ. දීලා ඒ සියලු දෙනා ඉස්සරහ පිට ඔව් ඒ හිමිකම ඒ ලැබුම ලැබෙනවා. ඔව් දෙන්නේ සියල්ල ඉදිරි පිට විනිවිද භාවයෙන් ඔව් ගන්න සියල්ල ඉදිරි පිට විනිවිද භාවයෙන්. එහෙනම් ගණු සහ දෙනු දෙකම අපේ විනිවිද භාවයක් තියෙන්න ඕනේ. ගණු සහ දෙනු කියන එක දෙකම විනිවිද භාවයක් තියෙන්න ඕනේ. එනිසා මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරිය අද ඔබගේ ජීවිතේ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. ඔබ ධර්මනිෂ්ඨයෙක් නම් ඔබ මෙන්න මේ කාරණාවල ඔබගේ ජීවිතේ ඉස්තර වෙනවා. ඔබ ධර්මනිෂ්ඨයෙක් නම් ඔබට තේරෙනවා මට මේ ඊයේ රාත්‍රියේ දෙන්නා අද පාන්දර දෙකට විතර අපේ ජූඩු නැගිට්ටා ඊට සමග නිදි ගත්තා ඒ පැයකට පස්සේ මට හීනෙන් වගේ මේ බයිබල් පදේ කියනවා
හරි උපපති උපදේශින් බලන්න. කියවනකොට තියෙන්නේ මේ වගේ ආබ්‍රාහ්මගේ මරණය ගැන. මොකක්ද මේකෙන් ගන්න තියෙන්නේ මට? නමුත් සුද්ධාත්ම මාංශය මට අද ඔබට කියන්නේ කියලා මේ කාරණාව කියනවා. දෙවියන් වහන්සේ අද ඔබට මට මේ කියන්නේ කියලා මේ කාරණාව කියනවා. මොනවද? ඔබ ධර්මනිෂ්ඨෙන් නම් ඔබගේ ජීවිතේ මේ කාරණාව තුළ ඔබ ගත කරන්න ඕනේ. කොහොමද? පළවෙනි එක ඔබ දෙවියන් වහන්සේගේ ගත්ත තීරණ වෙනස් කරන්න ඉති මිනිස්සෙක්. අද තීරණ කරන් හෙට තව තීරණ ගන්නවා, අන්න තව තීරණ ගන්නවා. ස්වාමීන් වහන්සේට මේක කිව්වා, අද කියනවා, හෙට කියනවා තව එකක් කිව්වා කියලා, තව මාසෙකින් කියනවා තව එකක් කිව්වා කියලා. ඇයි හේතුව? තමාගේ තීරණේ හෙට වෙනස් දෙන්නේ මේ. ආබ්‍රාහ්මට දෙවියන් වහන්සේ කියන අනුබඩ පෙන්වන දේශන ඵලයන් කියලා ආබ්‍රාහ්ම ගියා. ඒ වගේම ආබ්‍රාහ්ම ජීවත් වුණා. ඒ වගේම නැවත ආබ්‍රාහ්මට ඕමනාවක් තිබුණේ නැහැ ඒ දේශ ගන්න. ඒක මුළුමනින්ම අතහැරලා තමයි එයා සෝන් බලක් එයාගේ පරම්පරාවට ගත්තේ. එනයි දාපිසි සංස්කෘතිය අනුව. දෙක මොකද්ද? දෙවෙනි මොකද්ද? දැන් හරි මිනිස්සුත් එක්ක සම්බන්ධතාවයන් අපි හරි හොඳට තියෙනවා. මිනිස්සු දකින්න තියෙනවා අපේ ජීවිතෙන් අපි ධර්මිෂ්ඨ මිනිස්සු කියලා. ඒක වෙන්නේ කොහොමද? අපි මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවයන් එක්කයි. දෙක අපේ ගනුදෙනු කරන වෙනකොට අපි හැම වෙලාවෙම ඍජු මිනිස්සෙ. අපි මේ හිතේ එකක් තියාගෙන කටේ එකක් කතා කරන මිනිස්සු නෙමෙයි. ඍජු කියන දේ කියනවා. හරි. ඒ කියන්නේ අර වුණ කර මම කියන දේ කෙලින් කියනවා කියලා කටකැටිස් ගමකට කියන එක නෙමෙයි. ඒක මේ ඍජු ස්වභාවය නෙමෙයි. මම කියන දේ කෙලින් කියන්නේ කියලා අර ඕන දෙයකට අර මිනිස්සුන්ගේ හිත දිනන දන්නේ නැහැ, මොහොත් නැහැ. ඔහේ කියන දේ කියන්නේ ඒක ඇවිල්ලා මෝඩ තකදිරුවට. එහෙම නෙමෙයි මම කියන්නේ. ඔබ යම් දෙයක් ඔබගේ හිතේ තියෙන නම් මගේ මේක තමයි අදහස. ඔබ අද මමකට අදහස් ප්‍රකාශ කරන්න හිත ඇතුලේ බුබුරු ඉන්නවා. එහෙම වෙච්චාම ඔබට තමයි විභාගේ. එහෙම කෙනෙක් ආබ්‍රහම් කෙලින්ම කිව්වා මට මේ අහවල ඉඳම ඕනේ. එයා කියන ගානට මම ගන්න කැමතියි. දෙවෙනි එක අපේ ගණු දුන්න හැම වෙලේම ගණු සහ දෙනු දෙකම විවිධ භාගයි. ඒ රටේ නීති දනු, ඒ රටේ තියෙන නීති අනුකූල තමයි කරන්නේ. අපේ ගණු දුන්න ඔක්කොම නීති අනුකූලයි. නේද? ඒක මේ අතයට හං කරන්නේ මේ අතයට හං කරලා ගහලා කරන වැඩ නෙමෙයි. ඒක අපි ඍජුව අපි කරනවා. එහෙම වෙච්චාම දෙවියන් වහන්සේ හැම මොහොතම ආශිර්වාද කරනවා. අද එන අපේ ජීවිතේ ආශිර්වාද ලබන්නේ අපේ ජීවිතේ අපි පස්සට ගිහින්නේ අපේ ආත්මික ජීවිත අද වටිනාකම නැතුව තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. මෙන්න මේ ධර්මනිෂ්ඨ ස්වභාවයේ තිබෙන ක්වොලිටි අපි තුල නැති නිසා. අපගේ තත්ත්වය නැති නිසා ධර්මනිෂ්ඨයාගේ තත්ත්වය අපි නැති කරගෙන තිබෙන නිසා. ඒ නිසා මගේ ප්‍රේමවත් සහෝදරයෝ අද ඔබගේ ජීවිතේ මොහොතක් සිතන්න. මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබ සිටින්නේ කොතනද? ඔබ කල්පනා කරලා බලන්න ඔබ අද සිටින්නේ කොතනද කියලා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ මම විශ්වාස කරනවා කතා කරන්න ඇති. මම විශ්වාස කරනවා ඔබට දෙවියන් වහන්සේ කතා කරන්න ඇති. ඒ නිසා මේ දැසන දෙවියන් වහන්සේගෙන් ස්වාමීනි මට ඔබ වහන්සේ දී වෙන්න. මට ධර්මනිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේ උපකාර කරන්න. අපේ අතරට හුරු නැති ඇති. ඔබ දන්නේ නැති ඇති. නමුත් අද ඉඳන් ඔබ පුරුදු වෙන්න ඇති. මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න. මෙන්න මේ ක්‍රමයට මේ ආබ්‍රහම්ගේ චරිත ලක්ෂණ ආබ්‍රහම්ගේ ධර්මනිෂ්ඨයාගේ ඒ ස්වභාවයට ඔබගේ ජීවිතේ පරිවර්තන ගන්න. අන්න එවිට ඔබට ඔබගේ පවුලට සභාවට රටට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. හalleluya. හalleluya. අපි නැගිටලා අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. අයි ප්‍රශංසා කරමු මනසින් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ ජීවිතේ ක්‍රියා කරන හalleluya. නමස්කාර වේවා ස්වාමීනි ස්තුති වේවා හalleluya. හalleluya ස්වාමීනි කවුද වේකන හalleluya. නමස්කාර වේවා හalleluya හalleluya හalleluya. ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා හalleluya. ස්තුති වේවා හalleluya හalleluya හalleluya. ප්‍රශංසා වේවා හalleluya ස්වාමීන් හalleluya. ඒ දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන ජීවිත ගත කරන්න හalleluya. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන ජීවිතයක් ඔබට මට ගත කරන්න. ඔබ දෙවියන් වහන්සේ ඉස්සරහින් හalleluya hallelujah 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 ස්වාමී hallelujah hallelujah අපි නැවතත් ගායනා කරමු. ඔබ වනේ මගේ කනටත් වඩා කියන ගීතයක් ගායනා කරමු ස්වාමීන් වහන්සේ hallelujah hallelujah. දෙවියන් වහන්සේ ඉස්සරහ ඔබ දෙවියන් වහන්සේගේ ස්වරූපෙට උන්වහන්සේ කැමති සලාට ඔබගේ ජීවිතවල hallelujah. ඔබ මෙන් වන්නට වෙනසක් දෙමු. Amen.
ආත්මික ස්වාමීනි මම වහන්සේ පිළිවෙල හලලුයා මම වහන්සේ පිළිවෙල මම ගන්න දිහා වහන්සේ දකිනකොට ඔබ ප්‍රසන්න වෙන පුද්ගලයෙක් බවට පත් කරන්න ස්වාමීනි මගේ සම්බන්ධතාවයන් වලදී ඒ හසුරුවනකොට ස්වාමීනි මම ප්‍රසන්න මනුස්ස බවට පත් කරනවා මිනිස් ඉස්සරහා දෙවියන් වහන්සේ ඉස්සරහා ඔබ ප්‍රසන්න මනුස්ස බවට පත් වෙන්න ඕනේ හලලුයා මිනිස් ඉස්සරහා දෙවියන් වහන්සේ ඉස්සරහා ඔබේ ගනුදෙනු විනිවිද වෙන්න ඕනේ ඔබ දෙවියන් වහන්සේ ඉස්සරහා විශ්වාසයක් නෙමෙයි මිනිස් ඉස්සරහා ඔබේ ගනුදෙනු නිවිද වෙන්න ඕනේ මිනිස් ඉස්සරහා ඔබ අවංක වෙන්න ඕනේ දෙවියන් වහන්සේ ඉස්සරහා අවංක වෙන්න ඕනේ මේක තමයි දෙවියන් වහන්සේ ධර්මනිෂ්ඨේ කියලා ගණන් ගන්න හැම මොහොතකම දෙවියන් වහන්සේ ඉස්සරහා ඔබ මිනිස් ඉස්සරහා ඔබ ධර්මනිෂ්ඨ ක්‍රියාවන් ඔබ කරන්න සිදුවු මේක නැත්තම් අපන කරන්න ගොඩක් දිනු මම මිනිස් දෙවියන් මිනිස් ඉස්සරහා මිනිස් නානවර ප්‍රශ්න මම දෙවියන් වහන්සේ ඉස්සරහා කියලා ඒක මිනිස්සු ඔබගේ ජීවිතෙන් දකින්න ඕනේ එනිසා අද අපි ආඥා කරමු ස්වාමීන් මගේ ජීවිතේ මිනිස් ඉස්සරහා පිට දෙවියන් වහන්සේ ඉස්සරහා පිට ප්‍රසන්න මනුස්සේ බවට පත් වෙන ධර්මනිෂ්ඨ මනුස්සේ බවට පත් වෙන සලසන කියලා ආඥා කරමු දෙවියන් වහන්සේ කියමු ස්වාමීන් වහන්සේ කරුණාව ඔබගේ අනුග්‍රහය ඔබගේ දේවාලයේ අපමත් තබන්න කියලා ආඥා කරමු හැම සුළු මොහොතක ඔබගේ ජීවිතේ පවිත්‍ර කරගන්න ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ ක්‍රියා කරන්න කියලා මේ මොහොතේ අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතේ ක්‍රියා කරන්න කියලා හලලුයා हालेलुया स्वामी प्रशंसा में हालेलुया नमस्कार देवा स्वामी वහන්සේ गौरवे देवा स्वामी वහන්සේ ඔබගේ නාමයෙන් ප්‍රශංසා වේ हालेलुया 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 ස්තුති වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා हालेलुया මේ මොහොතේ අපි යාඥා කරමු අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමීන් වහන්සේ हालेलुया हालेलुया අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි ඔබ වහන්සේ අපගේ ජීවිත මැදේ ක්‍රියා කරන්න කියලා අපගේ ජීවිත මැදේ ඔබ වහන්සේ ක්‍රියා කරලා ඔබ වහන්සේට කැමැති ආකාරයේ මනුස්සේ බවට පත් කරන්න කියලා යාඥා කරමු මම වාසුසන්තර අද ආරාධනා කරනවා සභාව උදෙසා මේ අසාගෙන ඉන්න සියලු දෙනා උදෙසා යාඥා කරන්න කියලා ඔබේ ජීවිත දෙවියන් වහන්සේට බාර කරන්න මිනිස් ඉස්සරහා දෙවියන් වහන්සේ ඉස්සරහා ධර්මනිෂ්ඨ මනුස්සේ බවට පත් වෙන සලස්වන්න කියලා හලලුයා 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 අපි යාඥා කරමු හලලුයා මේ ස්වාමීන් ප්‍රශංසා වේවා මහිමේ වේවා ස්වාමීන් ජීවමාන දෙවියන්ගේ වහන්සේ අනේක වාර සුදුවන් කරන අද දවස් වල ජයන වහන්සේ සෞන්දර්ය උදේ ස්වාමීන් ප්‍රේමය අපමණය දරුවෝ දෙවියන්ගේ ස්වාමීන් අනේක වාර සුදුවන් කරන ස්වාමීන් අද දවසේ වහන්සේ සමග අන්තර්ජාලය ඔස්සේ අපේ කීකාර සම්බන්ධන වාසුදුනා කරුණාවනි සබරි සුදු කරන ස්වාමීන් ඥාන වහන්සේ ස්වාමීන් ආත්මෙන් වහා සමග එකට අත්වල බඳ ස්වාමීන් එකට වහන්සේ නමස්කාර කරන සියලු දරුවන් ස්වාමීන් පස්සම පිටවසින සෑම දරුවෙක්ම උදාසන බගේ බලවත් සාස්ත්‍ර බාර කරන ස්වාමීන් ඥාන අද දවසේ ඔව් වචනේ කරුණෝට දෙන ස්වාමීන් වහන්සේගේ ජීවිත ආශිර්වාද කළමනව ඥානනේ එකිනෙකාට ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයෙන් ස්වාමීන් දන්වලා ස්වාමීන් වහන්සේගේ මෙහෙවර කරන පිණිස ඔබේ සුභාරංචිය ලෝමුරුලා රැගෙන පිණිස ඔබ වහන්සේගේ වචනයේ සම්මත කරන දේ ආත්ම කරන ස්වාමීන් කියන දවසේ වචනය තුලින් ස්වාමීන් ඔවුන්ගේ ජීවිතයට ස්වාමීන් නව ප්‍රබෝධයක් ස්වාමීන් නව ප්‍රබෝධයක් ඔබ වහන්සේ ලබා දෙන්න කියලා මම වහන්සේට ආශා කරනවා ස්වාමීන් ජීවමානත වහන්සේ ස්වාමීන් වහන්සේ සභාවේ සිල් දරුවන් උදැසන ඔබ බලවත් හතරවම් බාර කරලා යාඥා කරනවා लेकिन දැන් ඔහුගේ ස්ථානයේ වහන්සේ ඔහු ස්පර්ශ කළා නැබ ඔහුගේ පෞල වහන්සේ ස්පර්ශ කළා නැබ පියාණනි වහන්සේ ඔහුගේ සියලු දුක් වේදනා කරදර උසුලා වහන්සේ ගදුනා ඒ සහාය සැනසීම නිදීම ඔහුගේ ජීවිතය තුළ තව තවත් වහන්සේ වැඩි වෙන සැලසුම් නැබ පියාණනි නිරන්තරයෙන් ඔහුගේ ජීවිතය තුළ ප්‍රීතිය වහන්සේ ඉතිරන්ට සැලසුම් නැබ පියාණනි නිරන්තරයෙන් වහන්සේ අභිමුඛයේ සිටිමින් ඔබගේ පාද පාමුල ඔබගේ වචනේ මෙනෙහි කිරීම මේ උතුරින් ලැබෙන ආශිර්වාදයේ භුක්ති විඳින්න ඔබේ දරුවන්ට කරුණාව දෙන්න යාඥා කරනවා ස්වාමීනි මේ ඥාන මහන්සියනේ උදාසන වහන්සේගේ ස්වාමීන් වහන්සේ දවසක් සම්බන්ධව සියලු දරුවන් ඔබගේ පුත්‍ර යේසුස් වහන්සේගේ උග්‍රයට පරිස්සම් සාරවල යාඥා කරනවා ස්වාමීනි ඔබේ රැකියාවට ව්‍යාපාර වලට ඔබගේ දිනදා කටයුතු වලට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ඥානි ලෝකේ මොන විශේෂණ කාර්ය තත්ත්වයක් තිබුණත් ඒට ස්වාමීන් නිර්භීත වහන්සේ මොන දෙන්න ඥාන වහන්සේගේ දරුවන්ට ලං නොවන පිණිස වහන්සේගේ දූතයන්ගේ රැකවරණය සම්බන්ධ කියලා යාඥා කරන අතර ස්වාමීන් එදා යෝග්‍ය නිවස වටකරින් තිබුණා ඒ ගින් රැස්ම
වහන්සේගේ දරුවන්ගේ ජීවිත වටා වහන්සේ තිබුණ මැනව. කියන්නේ අප සමග සම්බන්ධ වුණ සෑම පවුලක්ම සෑම දරුවෙකුම සෑම සේවකයෙක්ම වහන්සේට බාර කරලා යාඥා කරන අතර පියාණන් මේ මොහොතේ උදාසන අපගේ දේශයෙන් අපි යාඥා කරනවා. මේ දේශයට වහන්සේ ආශිර්වාද කළ මැනව. මේ දේශ තුලින් ස්වාමීන් වහන්සේගේ පහව යන පිණිස වහන්සේගේ කරුණාවේ හස්ත දිගු කරන්න කියලා යාඥා කරනවා ස්වාමීන්. කියන්නේ වහන්සේගේ වචනය අද දවසේ අපගේ දේශ තුල වහන්සේ ඉස්සරහට සැලසුම් මැනව. කියන්නේ අද දවසේ වහන්සේ ස්වාමීන් අපගේ දේශය ගැන යමෙක් මොරගසනවා නම් ඔවුන්ගේ හඬ අසලා වහන්සේ දේශ සුවපත් කරන්න කියලා යාඥා කරනවා. කියන්නේ කෙනෙක් අතර යටහත්කම මුරුදුකම ස්වාමීන් ඉක්මන ජීවිත වහන්සේ තවම මැනව. කියන්නේ විදාසනවා වහන්සේ බාර කරනවා. මේ සියලුම වහන්සේ සුරක්ෂිත කළ මැනව. ඔවුන් සියලුමට වාද ආශිර්වාද කළ මැනව. ස්වාමීන් යමෙක් රෝගයෙන් සිටිනවා ස්වාමීන් යමෙක් දුකින් වේදනාවක් කඳුරන් සිටිනවා උදාසන වහන්සේ ඔවුන් සැනසෙවු මැනව. ඔවුන් සැනසෙවු මැනව. ඔවුන්ට වහන්සේගේ ප්‍රේමයේ අධික ලෙස දැනෙන්නට වහන්සේ සැලසෙවු මැනව. යේසුස් ආමෙන්. ආමෙන් ආමෙන් හලෙලූයා. දැන් දියෝ දන සනුග්‍රහද පුත්‍ර ක්‍රිස්තුස්ගේ සාබයින සුදාර්යන් මහන්සේ මගේ පෙන්වීමත් දැනුත් සුදාහර කාලේ සුදාහර කාලට ක්‍රිස්තුස් මේ පොළොවට පැමිණෙන දෙක් අප සියලුම සමගපවතුන් සේක්වා. ආමෙන්. සියලුම දේශවිදයි මම පාස සුමුදු සාදම් දෙව් මැද සිට ඔබට විශේෂ යාඥාවක් අවශ්‍ය නම් ඔබට පුළුවන් අපේ දුරකථන අංකයට කතා කරන්න 072 81 78 388 073 52 334 073 52 33 සහ මම කලින් කිව්ව අංකය 072 81 78 388 මේ කියන නම්බර් දෙකට ඔබට පුළුවන් ඔබට විශේෂ යාඥාවක් අවශ්‍ය නම් අනුශාසනාවක් අවශ්‍ය නම් ඔබට පුළුවන් අපිව අමතන්න අපිට කතා කරන්න පුළුවන් අපි එවැනිම ඔබට ඒ සේවාව ලබා දෙනවා. එහෙනම් ඔබ සියලුම ජේසු පිහිටයි බ්‍රහස්පතින්දා අපි රාත්‍රී 8 මාරට අපේ Zoom තාක්ෂණය ඔස්සේ අපිට අපි බයිබල් පාඩමක් කරනවා. ඔබට පුළුවන් ඒකට සහභාගී වෙන්න. ඔබට අවශ්‍ය නම් ඒ ලින්ක් එක අපෙන් ඉල්ලලා එවන්න. ඔබට පුළුවන් අපි ඒ ලින්ක් එක ඔබට එවන්න. හොඳයි සියලු දෙනාටම ජේසු පිහිටයි.